එතකොට ළමයි මේ අපි කතා කරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව. ඉතින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බලතල තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. නිල කාලේ අපි කිව්වා සමාජිකයෝ 10ක් ඉන්නවා කිව්වා. නිල බලයෙන්ම 3 දෙනෙක් සමාජිකත්වයේ ගන්නවා කිව්වා. ඒ 3 දෙනාගේ නිල කාලය ස්ථාවර බවක් තියෙනවා. ඒ කියන්නේ නැවත කතානායකවරයෙක් නැවත අගමැති කෙනෙක් තේරීපත් වෙනකම් එයාලගේ නිල කාලය ස්ථාවරයි කිව්වා නේ. එතකොට ඒ වගේම අනිකුත් සමාජික 7 දෙනාගේ නිල කාලය වසර 3යි කියලා කිව්වනේ. ඒ වගේ අපි සාකච්ඡා කරා මේකේ සංයුතිය පිළිබඳව. සංයුතිය. එතකොට දැන් අපි කතා කරන්නේ මේ බලතල ළමයි. සංයුතිය කියන ළමයි ඉන්න ප්‍රමාණය, එයාලා පත් වෙන විදිහ, එයාලා ඉවත් වෙන විදිහ, ඒ වගේ ක්‍රම ටිකක් තමයි මේ සංයුතිය තුල සාකච්ඡා වෙන්නේ. එතකොට දැන් අපි සාකච්ඡා කරන්නේ බලතල පිළිබඳව. ලොකු බලතල ප්‍රමාණයක් නෑ. ඔයාලා දන්න කියන හඳුනන බලතල ප්‍රමාණයක් තමයි තියෙන්නේ. බලමු බලතල මොනවද කියලා. ඔව්. මෙයාගේ විශේෂිත බලතලය තමයි ළමයි ඒ කියන්නේ ජනාධිපතිවරයා ළමයි විවිධ පත්කිරීම් කරනවනේ. ආයතන වශයෙන් පත්කිරීම් කරනවා, කොමිෂන් සභා පත්කිරීම් කරනවා, පුද්ගලයන්ව පත්කිරීම් කරනවා. මේ වගේ පත්කිරීම් කරද්දී මේ ජනාධිපතිවරයාට මේ පත්කිරීම් වලට උපදෙස් දෙන්න තමයි මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන එක 78 දී හඳුන්වලා දුන්නේ. දැන් සමහර විචාරකයෝ කියනවා ළමයි මේ ජනාධිපතිරයාගේ බලතල ඇත්ත වශයෙන්ම සීමා වීමක් සිද්ධ වෙනවා මෙතනදී කියලා. මම නම් කිසිසේත්ම ජනාධිපතිගේ බලතල සීමා වෙන බවක් මේ 78 දී මෙතන දකින්නේ නැහැ. මොකද ළමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරන්නේ ජනාධිපතිවරයා නම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිට කිසිදු බලපෑමකුත් නැත්තම් ඒ කියන්නේ ළමයි ජනාධිපති පත් කිරීමක් කරනවා කියන්නකෝ. අතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තියෙනවා. මම කියනවා මෙහෙම. මම දැන් පත් කරන්න යන්නේ මෙයාව පත් කරන්න යන්නේ. එහෙම නිකන් කියනවා වගේ නිකන් අර උපදේශක් ගන්නවා. අයිති ඒක ළමයි බලයක් නෑ නේ ඇත්තටම නිකන් අර ව්‍යවස්ථාව සරසන්න දාපු නිකන් මිනිසුන්ගේ හිත සනසන්න දාපු මේ ආරක්ෂක රැකවලක් වගේ නේ. නිකන් බට දඬු වලින් හදපු ආරක්ෂක රැකවලක් වගේ. හරකෙට්ට ළමයි නිකන් වැටමාර වලින් හදපු මේ වැටවල් දාලා හරියන්නේ නැහැ නේ. ශක්තිමත් වැඩක් තියෙන බෑ. හරකෙට ශක්තිමත් සතෙක්ට මේ ජනාධිපති කියන ළමයි ඇත්තටම උස්සනොත් ඒකාධිපතිත්වයේ මත සතෙක් තමයි. ඉතින් ඒ සතාට ශක්තිමත් රැකවලක් තියෙනවා. හැබැයි එහෙම රැකවලක් ආවරණයක් තිබුණේ නැහැ 78 දී. බොරුවට මිනිසුන්ව රවට්ටන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා හැදුවා. හැබැයි ඒ සභාවේ සියලුම සමාජිකයන්ව පත් කරන්න කවුද? ජනාධිපති. වැඩක් නැහැ. ඊට වඩා හොඳයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා නැතුව තිබ්බන. බොරුවට පඩි ගෙවන්න. හරි. බලමු. මෙන්න මේ තනතුරු පත් කරද්දී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් වුණා කියලා සමහරු කියනවා. අග්‍ර විනිශ්චය කාර්යාලය සහ සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරම් පත් කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අහන්න ඕන. අභියාචනාධිකරණ සභාපතිවරයා සහ අභියාචනාධිකරණ සෙසු විනිසුරුවන්ව පත් කරද්දී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අහන්න ඕන. ඒ වගේම අධිකරණ සේවා කොමිසමේ සභාපති හැර සෙසු සමාජිකයන් පත් කරද්දී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් විමසීමක් කරන්න ඕන අහන්න ඕන. ඒ වගේම නීතිපතිවරයාව පත් කරද්දී, ඒ වගේම පොලිස්පතිවරයාව පත් කරද්දී නේ, ඒ වගේම විගණකාධිපති, ඒ වගේම ඔම්බුඩ්ස්මන් දුක්ගන්නාරාල අපි කියන්නේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කියනවනේ. අමතක නම් ලියා ගන්න. ඔම්බුඩ්ස්මන්ට කියනවා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්. අපි ඒක කරා. ඒ වගේම පාර්ලිමේන්තු මහලේකම්වරයාව පත් කරද්දී මේ ජනාධිපතිවරයා මෙන්න මේ කියන ආයතනය වන මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අහන්න ඕනද? ඒ තනතුරු පත් කරද්දී විතරක් නෙමෙයි ළමයි.
ඇතැම් ආයතන පත් කරද්දිත් ජනාධිපතිවරයා අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අහන්න ඕන කියලා සඳහන් වෙනවා. බලමු මේ මොනවද ආයතන කියලා. මැතිවරණ කොමිසම පත් කරද්දී ජනාධිපති අහන්න ඕන. මොකෙන්ද අහන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවෙන්. හැබැයි ඇහුව කියලා එහෙම බලපෑමක් නැහැ. සීමා නිර්ණය කොමිෂන් සභාව පත් කරද්දී, රාජ්‍ය සේවා කොමිෂන් පත් කරද්දී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් පත් කරද්දී, ජාතික පොලිස් කොමිෂන් පත් කරද්දී, අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් පත් කරද්දී ළමයි ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අහන්න ඕනලු. ඒ වගේම තව කොමිෂන් තියෙනවා මුදල් කොමිසම විගණන සේවා කොමිෂන් සභාව පත් කරද්දී ජනාධිපති අහන්න ඕනලු. ඒ වගේම ජාතික ප්‍රසම්පාදන කොමිසම පත් කරද්දී ජනාධිපතිවරයා අහන්න ඕනලු. ළමයි මේක අපිට එක තැනක හම්බුණා. කලින් ඒ ළමයි පාඩම් කරලා තියෙනවා නම් එයාට දැන් නැති. ඇත්තටම ගේමක් නැහැ. හරි. වේගය වැඩිද ළමයි මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න වේගය වැඩිද නැත්නම් ඔය ගාන නැතිද සර් තව ටිකක් හිමීට කරමුකෝ ඔළුවක් රිදෙනවා එහෙමද පොඩ්ඩක් කියන්නකෝ. ඔයාලත් නිහඬ වෙ පේන්නෙත් නැහැ කවුරුත් මං තනියෙන් ගන්නවත් දන්නෙත් නැහැ. හරි. මේ ආයෙත් පොඩ්ඩක් මතක් කරන්නම්. හරියටම ලියා ගන්න ඔයා දැන් මේ අහන්න ළමයි. දැන් මේ ටියුට් එක කරලා ළමයි ලබන සතියේ සාමාන්‍යයෙන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධන ඉවරයි ඈ. ලබන සතියේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධන ඉවර වෙලා තව එකක් කරන්න වෙනවා. පැහැදිලිද? එතකොට මම ඔයාට කරන්නේ මොකද්ද? 17 වෙනි සංශෝධනයේ 18යි මම ඔයාට PDF එවනවා. හරිද? 17 වෙනි සංශෝධනයේ 18 වෙනි සංශෝධනයේ මම ඔයාට PDF එකක් එවනවා WhatsApp වලින්. හරිද? ඒ PDF එක ඔයා print out එකක් ගන්න ඕන කඩේ. හරිද? ඒ print out එක අරගෙන ලබන සතියේදී සූදානම් වෙන්න. මොකද මේකේ පිටු කීපයයි තියෙන්නේ මේ 13 වෙනි සංශෝධනය. මේක පැය 3න් ඉවරයි. පැය 3ක් යන්නේ හරි. පැය 3න් ඉවරයි. කියන්නේ එකකින් ඉවරයි. ඒතර පන්ති දෙකක් කරනවා අපි දවසට එතකොට. ඒතර රිවිෂන් එකේදී අදින්න එකක් නැති වෙනවා. පැහැදිලිද? ඔයාට තියෙන වැඩ ටික ලියා ගන්න. කොලේක ඔයා. අමතක කරනවා නම් මීටරයක් නම් ලියන්න ඕනේ නැහැ. මුලින්ම කරන්න ඕන මම අපේ මේන් ගෲප් එකට දාලා තිනවා PDF එකක්. ඒ PDF එක print out එකක් ගන්න ඕන. ඒ වගේම 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයයි 18 වෙනි එකයි මම එවනවා. අද නම් බැරි වෙයි හෙට දිහාට මම එවනවා. ඒතකොට ඒකත් ඔයා print out එකක් අරගෙන තියාගන්න ඕන. ඒ වගේම මම රචනා ප්‍රශ්න 5ක් දෙනවා ඔයාට. රචනා ප්‍රශ්න කීයද? 5ක්. ඒ රචනා ප්‍රශ්න 5 ඔයා ලියලා හරියටම ඊළඟ
කියන්නේ මේන සෙනසුරාදා වෙද්දි MCQ ටික කරලා තියෙන්න ඕන. මම පේපර් එකක් දැම්මනේ දැන්. ඒ පේපරේ MCQ ටික කරලා තියෙන්න ඕන. කෙටි ප්‍රශ්න තියෙනවා ඒවත් කරන්න. රචනා කරන්න යන්න එපා. රචනා ප්‍රශ්න ටික මේන සෙනසුරාදා නෙමෙයි ඊළඟ සෙනසුරාදා ලියලා ඔක්ස්ෆර්ඩ් එකේ කවුන්ටර් එකට දීලා හැමෝම යන්න ඕන. පැහැදිලිද? ඒතකොට ඒ විදිහට තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ වැඩ ටික කරන්න. ඒතකොට රචනා ප්‍රශ්න ටික දැන් ලියා ගන්න. හිතලා දෙන්න ඕන මම හරියට. සාමාන්‍ය ළමයි එහෙම දෙද්දි තමයි ඒව තමයි අනුමාන. ලියන්න එක ලියා ගන්න හැමෝම පළවෙනි එක ලියන්න මෙහෙම. අපි ඒක ඊට පස්සේ සාකච්ඡා කරනවා ප්‍රශ්න ටික. ලියන්න ඔයාලා මෙහෙම. දේශපාලනයේ යනු පැහැදිලි කරන්න. ලකුණු 20යි පැති 5ක්වත් තියෙන්න ඕනේ. පැති 5ක් සම්භාව්‍ය අර්ථකථන ඉස්සෙල්ලා මෙහෙම. දේශපාලනය යනු පැහැදිලි කරන්න. මෙහෙම. දේශපාලනය කියන එකේ සරල අදහස තියෙන්න ඕන, සම්භාව්‍ය අර්ථකථනය තියෙන්න ඕන, නූතන අර්ථකථනය තියෙන්න ඕන, නිගමනයක් තියෙන්න ඕන. හරි? ඒක ලියන්න අනිවාර්යයෙන්ම ලියලා මට ගෙනත් දෙන්න ඕන කවුන්ට් එක. මම බලලා ගෙනත් දෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. දේශපාලන පක්ෂයක සහ බලපෑම් කණ්ඩායම් අතර ඇති වෙනස පැහැදිලි කරන්න. දේශපාලන පක්ෂයක සහ බලපෑම් කණ්ඩායමක අතර ඇති වෙනස පැහැදිලි කරන්න. කොරෝනා ඉතින් තියෙනවා ළමයි ඉතින් කොරෝනා තියෙනවා කියලා ඉතින් හැමදාම තිබ්බොත් ඉතින් හැමදාම ගෙදරටලා ගුලි ගෙහිලින්න ඒ ආරක්ෂක පියවරල් අනුගමනය කරන ගමන් ඉතින් ඇලෙන්න ගැලෙන්න යන්න හොඳ නැහැ කණු වල හේතු වෙලා බදාගෙන ඉන්නේ එහෙම ඕනේ ඇවිල්ලා වැඩේ කරා මාක්ස් එක දාගෙන හෑන්ඩ් වොෂ් එකක් තියාගෙන ඉන්න ඒ වැඩ ටික ඒ විදිහට කරගන්න හරි එතකොට දෙවෙනි ප්‍රශ්න ලිව්ව අපි 3 ලියන්න 3 මෙහෙම ලියන්න. පහත ඔබ කැමති කොටස් දෙකක් විමසන්න. පහත ඔබ කැමති කොටස් දෙකක් විමසන්න. එක බලතල බෙදීමේ සිද්ධාන්තය. බලතල බෙදීමේ සිද්ධාන්තය. ඊට පස්සේ ලියන්න නීති ආධිපත්‍ය. නීතියේ ආධිපත්‍ය. ඔය දෙක ඇති ඔය දෙක විමසන්න ඕනේ 10 දෙකක් ඈ. ඊට පස්සේ 3යි ප්‍රශ්න. 4 වෙනි ප්‍රශ්න ලියන්න. 4 වෙනි ප්‍රශ්නේ මෙහෙම ලියන්න. ඔයාලා හිතලා හොඳ ලොකු උත්තරයක් ලියන්න ඕනේ. ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ ඕඩි පොඩින්න මෙහෙම ලියන්න. සර්වජන ඡන්ද බලයේ ඇති වාසි අවාසි පැහැදිලි කර. එහෙම ලියන්න. සර්වජන ඡන්ද බලය යනු කුමක්දයි හඳුන්වා එහි වාසි අවාසි පැහැදිලි කර. සර්වජන ඡන්ද බලය යනු කුමක්දයි හඳුන්වා එහි වාසි අවාසි පැහැදිලි කරන්න.
සර්ව ජන ඡන්ද බලය යන කුමක්දයි හඳුන්වා එහි වාසිය වාසි පැහැදිලි කරන්න. ඊළඟ එක එහෙම ලියන්න. ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය තුළ පස්වෙනි එක හොඳට හිතලා ලියන්න තියෙන්නේ. ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය තුළ ආණ්ඩු ක්‍රමයන්හි ඉතිහාසය සහ ආණ්ඩු ක්‍රමයන්හි ඉතිහාසය සහ ආණ්ඩු ක්‍රමයන්හි ඉතිහාසය සහ ආණ්ඩු ක්‍රමයන්හි ඉතිහාසය සහ එහි වර්ධනය පැහැදිලි කරන්න. එහි වර්ධනය පැහැදිලි කරන්න. උත්තර ටික ඕන මේ එන සෙනසුරාදා නෙමෙයි ඊළඟ සෙනසුරාදා. දැන් මේ එන සෙනසුරාදා 23ද කොහෙද? 23 නෙමෙයි ඊට පස්සේ සෙනසුරාදා. ඒ කියන්නේ මට මතක නැහැ මේ මාසෙක තියෙනවද දන්නෙත් නැහැ එච්චර. කොහොම හරි 23 වලට පස්සේ එන සෙනසුරාදා. එතකොට මේ ඔය ටික අනිවාර්යෙන් ලියන්න ඕන. ඔය අන්තිම ප්‍රශ්නේ පොඩ්ඩක් මේ දෝලනාත්මක තියෙනවා. උත්තරයක් මම ඔකට දෙනවා. ඒ වුණාට මේ ඔයාලා දැන් ඔක කරුණු හොයන්න එපා. ඔක ලියන්න ඕන ළමයි බ්‍රිතාන්‍යෝ කවද්ද ආවේ කියලා මුලින් හඳුන්වලා ඊට පස්සේ බ්‍රිතාන්‍ය ලංකාවට ඇවිල්ලා කරපු දේවල් පිළිබඳ පිටු භාගයක් විතර පොඩ්ඩක් ලියනවා. මෙච්චරක් විතර හැඳින්වීම. හරිද? මෙච්චරක් විතර ලියනවා. හඳුන්වලා ඊට පස්සේ 1833 ඉඳන් කෝල් බෘක් එක ඊට පස්සේ ඒකේ සමාජීය සංඛ්‍යාව මෙච්චරයි ඒක හඳුන්වලා දුන්නේ මෙන්න මේ කෝල් බෘක් සහ කැමරන් ඊට පස්සේ ක්‍රූ මැකලම් එක හඳුන්වලා දුන්නා මේකේ සීමිත ඡන්ද බලය තිබ්බ සමාජික මෙතර ඔහොම ළමයි යටත් විජිත ඉතිහාසය. ඒ කියන්නේ 1947 සෝල්බරි එක දක්වාම වා කරන්න ඕන. සෝල්බරි එකනුත් පස්සේ අන්තිමට කියන්න ඕන පිටු භාගයකින් වගේ 1947 සෝල්බරි එකකින් අපිට පූර්ණ නිදහස හම්බුන්නේ අර්ධ නිදහසක් හම්බුනේ. ඊට පස්සේ අපිට 72 ආණ්ඩු ක්‍රමයේදී තමයි පූර්ණ නිදහසක් හම්බුනේ. ඒ 72 මැයි 22 වෙනිදා කියලා එහෙම කියලා ඒකේ පිළිබඳ පොඩි විස්තරයක් දාන්න. ඕම ලස්සන නෝට් එකක් හදලා ඔයා තියාගන්න ඔයාගේ එක්සෑම් එක උනේ. මට හිතෙනවා ඔය වගේ හිතන්න තියෙන ප්‍රශ්න 5යි කියලා. හරි. ඒතර ඔය ටික ඔයා කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න 5 හොඳට මතක තියාගන්න. පන්ති පටන් ගත්තාම හිතා ගන්න බැරි වෙයි පේපර්ස් දෙද්දී හිතා ගන්න බැරි ඒ නිසා ඒකට සූදානම් වෙලා පාඩම් කරලා තියාගන්න. මොකද මේ කියන්නේ හැමෝම එහෙම තමයි. අපි විතරක් නෙමෙයි හැම පන්තියකම පේපර්ස් කරනවා අඩි මේ දවස්වල. අපි වැඩ පිළිවෙල යනවා ඊට පස්සේ පෙබරවාරි මාසේ ඉඳන් මුල ඉඳන් හැම සැරේම පේපර් ක්ලාස් එකක් හිතනවා මම පටන් ගන්නවා. පේපර්ම තියෙනවා සාමාන්‍ය වරුවක් විතර පේපර් ක්ලාස් එක තියෙනවා. හරිද? හිතනොත් ඔන්ලයින්ම ඔයාලා ගෙදර ඉඳන් අපි කරමු. එහෙම උනත් එකක් හදාගමු වරුවක් විතර එහෙම වැඩ ටික කරගන්න පුළුවන්. හරි. අපි දැන් කතා කරන්නේ අලුත්ම මාතෘකාවක්. බොහෝ දුරට එන්න පුළුවන් 80%ක්ම ජනාධිපති ධූරය සම්බන්ධව පක්ෂ හා විපක්ෂ තර්ක ජනාධිපති ධූරය සම්බන්ධව ඇති යහපත් අයහපත් ලක්ෂණ. ඕක තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. හරි.
මුලින්ම සාකච්ඡා කරන්න කලින් ළමයි මේ ජනාධිපතිවරයා ගැන පොඩ්ඩක් හඳුන්ලා ඉන්නවා ඔයාලට. අපි දන්නවා මේ ජනාධිපති ධූරයේ ළමයි ගොඩක් සමාන ඇමරිකාවේ ජනාධිපති ධූරයට නෙමෙයි ඈ. ඔය MCQ වල ඔයාව වරද්දන තැනක් තමයි ඒ පේපරේ හදන කට්ටිය කියනවා මේ ඇමරිකානු ජනාධිපති ක්‍රමයට සමානයි සමපාතයි කියලා කියනවා. නෑ. කොහෙකටද සමාන? ප්‍රංශයේ ජනාධිපති ධූරයට සමාන ඈ. ලංකාවේ ජනාධිපති ධූරයේ සමාන 78 එක ප්‍රංශයේ ජනාධිපති ධූරයට. ඇමරිකාවේකට සමපාත නැහැ. පැහැදිලිද? හරි. මොකද ප්‍රංශයත් ළමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න ඕන කරුණ තමයි කොච්චර අපි ජනාධිපති ගැන කතා කරත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් නම් නෙමෙයි 78 තිබ්බේ. තනිකරම මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් නැත්තම් අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තමයි තිබ්බේ. හරි. එතකොට මෙන්න මේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මේ මෙයාට බලතල ඒකරාශී වීම සම්බන්ධයෙන් විවිධ විචාරකයෝ විවිධාකාර අදහස් ඉදිරිපත් කරා. සමහරු කිව්වා මේ ජනාධිපති ධූරය ඉතා හොඳයි. සමහරු කිව්වා මේක වැදගත් නෑ කියලා. ඉතින් මේ ජනාධිපති ධූරය කියන එක ජනාධිපතිට බලතල දෙනවා කියන එක ගෙනාවේ ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන ළමයි එයාගේ පෞද්ගලික ආශාවක් තිබ්බා මේ ජනාධිපති කෙනෙක් වෙලා එයාගේ බලතල වැඩි කරගන්න. සාමාන්‍ය මේ 1966 දී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ 22 වන සංවස්තරය තියෙනවා. මෙන්න මේ සංවස්තරය කතා කරන්නේ මෙන්න මේ ජේ.ආර්. ජයවර්ධන. විද්‍යාව හා දේශපාලනය නැත්තම් තාක්ෂණය හා දේශපාලනය කියන මාතෘකාව මුල් කරගෙන මේ ජේ.ආර්. ජයවර්ධන පොඩි කතාවක් කරනවා. මේ කතාවේදී ආ සම්පූර්ණ කියන්නේ ලංකාව දියුණු වෙන්න ඕන නම් ලංකාවට සාර්ථකත්වය ළඟා කරගන්න ඕන නම් ලංකාවට ඉක්මනින් තීන්දුව తీරන ගන්න ඕන නම් ජනාධිපති ධූරය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි කියන මාතෘකාව තමයි යා කතාව පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානයේ දක්වාම සාකච්ඡා කරේ. ඉතින් ඒත් එක්කම ජේ.ආර්. ජයවර්ධන 77 මැතිවරණයේදී 6න් 5ක බලයක් ගන්නවා. ඉතින් මෙයා හිතනවා මේක තමයි මට හොඳම අවස්ථාව ජනාධිපති ධූරයේ බලතල වැඩි කරන්න එක. ඉතින් එයා ව්‍යවස්ථාව වෙනස් කරනවා. ව්‍යවස්ථාව වෙනස් කරලා ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය අයින් කරලා අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය හඳුන්ලා දෙන්න මෙයා උත්සාහ කරා. ඉතින් එතනදී වාසි මෙන්ම අවාසි දැක ගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරනවා පක්ෂව තර්කය. ඒ කියන්නේ වාසි. මේ ළමෙක් එනවා යනවා අප්පා. ශෂි කියලා. කොන්දක් රිදෙනා ළමයි මේ තුනේ ඉඳන් ඉඳගන්නේ අරගොල්ලට නම් හිටගෙන ගොඩක් ඉගෙනුවේ. ඔයාලට මුකුත් දල සලස්න රූප සටහන් අඳින්න නැහැ නේ මුකුත්. හරි. පළවෙනි වාසිය බලමු. කැබිනට් ක්‍රමයකදී නොපවතින දේශපාලන ස්ථාවරත්වය තියෙනවා. හරි. කැබිනට් ක්‍රමයකදී නොපවතින දේශපාලන ස්ථාවරත්වය. අපි බලමු මේක කොහොමද මේව කරන්නේ කියලා. ළමයි මම පොඩ්ඩක් විස්තරාත්මකව යන්නම්. බලන්න. විවස්ථාදායකය ලියන්න ඕනේ නේ. විධායකය
අධිකරණය. අපි දන්නවා කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී මූලිකත්වය තියෙන්නේ කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී විධායකී බවට පත් වෙන්නේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය. මේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ තේරීපත් වන්නේ විවස්ථාදායක. ඒ විවස්ථාදායකෙන් තේරීපත් වන්නේ කියන්නේ මෙතන ඉන්නවා තව චූටි කෙනෙක්. මේ විධායකී කවුද? ජනාධිපති ඉන්නේ. විනෝද මණ්ඩලම මේ. හරි. එතකොට මේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තේරීපත් වන ව්‍යවස්ථාදායකයි. කවුද පත් කරන්නේ? ජනාට ඕන කෙනාද පත් කරන්නේ? නැහැ. මොකද සූත්‍රය? පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂේ නායකයව අගමැති විදිහට එයාට ආයින පිරිස කැබිනට් මණ්ඩලයේ විදිහට පත් කරනවා ජනාධිපති. පැහැදිලිද? එතකොට මේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තේරීපත් වුණේ ව්‍යවස්ථාදායකයන්නේ. ඒ නිසා මේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙයාට වග කියන්න ඕන. වග කියන්න ඕන. එම් වග කිව්ව නැත්තම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ආකාර තුනයි. මොකද රාජාසන කතාව පරාජය කරපත් කිරීම, විශ්වාස භංග යෝජනාව සම්මත කිරීම, අයවැය යෝජනාව ප්‍රකාශයටපත් කිරීම, මෙන්න මේ කියන ක්‍රම තුන හරහා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න පුළුවන්. මෙයාලට පුළුවන්. එහෙනම් එතකොට පොඩි අස්ථාවර බවක් වෙනවා. ඔව් අපි ඒක තමයි කතා කැබිනට් ක්‍රමයකදී නොපවතින ස්ථාවර බවක් වෙන. ඒ කියන්නේ බලන්න කැබිනට් ක්‍රමයේදී ළමයි අස්ථාවරයි. ඇයි ඒ? මෙයාට වග කියන්නේ නැත්තම් විධායකී ව්‍යවස්ථාදායකට වග කියන්නේ නැත්තම් මෙයා ඉවත් වෙන්න වෙනවා මෙයාට. එතකොට අස්ථාවරයි දේශපාලන ක්‍රමය. මෙයා ඉවත් වුණා නේ? අස්ථාවරයි. පැහැදිලිද? හැබැයි මොන්න බලන්න දැන් අපි කතා කරන්නේ මාව පේන හොරයක් නේ. බලන්න දැන් අපි කතා කරන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට හැඩහුරුකම් තියෙන එක. ඒ කියන්නේ අර්ධ ජනාධිපති. ජනාධිපතිවරයා ඉන්නවා. විධායකයා කවුද? ජනාධිපති. ජනාධිපති පත් වෙන්නේ කොහෙන්ද? මෙයාගෙන්ද? නෑ. එහෙනම් ජනතාවගේ ඍජු ඡන්දය. එහෙනම් ජනාධිපති ආයේ මෙයාට වග කියනවද? ජනාධිපතිව ඉවත් කරන්න පුළුවන්ද මෙයාට? පුළුවන්. හැබැයි ඉවත් කරලා තියනවද මීට කලින්? නෑ. ඉවත් කරන ක්‍රමය මොකද්ද? දෝෂාභියෝගය. හැබැයි දෝෂාභියෝගකින් මෙයා ඉවත් කරන්න බෑ. ජනාධිපති ඉවත් කරන්න බෑ මෙයාට. ව්‍යවස්ථාදායකගේ ජනාධිපති ඉවත් කරන්න බෑ. ඒ නිසා ජනාධිපති ස්ථාවරයි. ජනාධිපති ඉවත් කරන්න බෑ. එහෙනම් පැහැදිලි අපිට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට සාපේක්ෂව අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ජනාධිපති යම් කිසි ස්ථාවර බවක් තියෙනවා. එහෙනම් ඔබ තමයි ඔය කිව්වේ. ඒ තමයි ඔය කියලා තියෙන්නේ. බලන්න. ඉතින් කැබිනට් ක්‍රමයකදී නොපවතින
දේශපාලන ස්ථාවරත්වය. ඒ කියන්නේ කැබිනට් ක්‍රමයක් නැති දේශපාලන ස්ථාවර බවක් මේක තියෙනවා ජනාධිපති මේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයේ. ඔක තමයි සිද්ධිය. ජනාධිපති පත්වෙන ජනතාවගේ ඡන්දය නිසා. බලමු ඊළඟ ළමයි විනාඩි කිහිපයක් ගිහිල්ලානේ අර පඩෝන් ගන්න. හරි. අපි කරමු. බලමු ඊළඟ කැබිනට් ක්‍රමයකදී නොපවතින ෂණික තීරණ ගැනීමේ හැකියාව ජනාධිපතිට තිබීම. අන්න. එකක් තමයි කරන්නේ. දැන් ලොකු මේ අගමැති මේ කැබිනට් මණ්ඩලය කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ඉක්මනින් තීන්දුව తీරන ගන්න පුළුවන්ද? බෑ. අගමැතිට විතරක් තනි තීන්දුව ගන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? කැබිනට් මණ්ඩලය දාන්න ඕන. කැබිනට් මණ්ඩලයක් මේකට එකතු කරගන්න ඕන. සාමාන්‍යයෙන් ලේසි දෙයක්. අඩුම ආගමැතිනු කැබිනට් මණ්ඩලය ගැන කතා කරන්න ඕනේ නැහැ. අපි මේ හිතමුකෝ අපේ පන්තියේ අමතර දවසක පන්තියක් දාගන්න දිනමරු. අනේ සර් මට පන්තිනේ සර්. මට 12 වෙනිකම් පන්ති සර්. ඒ විලාව මග අරගන්න බෑද? තව මං කියුවට සාමාන්‍ය අඟහරුවද. ඊට පස්සේ නෑ නෑ අඟහරුවද බෑන්ස් අපිට පන්තිනේ වෙන ළමයි කියලා. ඉතින් ඔයාලා හිතන්නම ඒ එකම කරගන්න මොනතරම් අමාරුද? නේ? හරි. ඒ නිසා ළමයි අගමැතිතුමෝ කැබිනට් මණ්ඩලයේදී අර ශනික තීන්දුව తీරන ගැනීමේ හැකියාව නැහැ. කාර්යක්ෂමව තීන්දුව తీරන ගැනීමේ හැකියාව නැහැ. හැබැයි අර්ධ ජනාධිපතික බලමු. ජනා විතරයි ඉන්නේ. කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. වැඩක් නැහැ. නමට විතරයි. බලතල නැහැ. ජනා තමයි තීන්දුව ගන්න. මේ පොඩ්ඩක් රූපේ ගණන් ගන්න එපා. එහෙනම් ජනාධිපති ශනික තීන්දුව తీරන ගන්න පුළුවන්. එහෙනම් කැබිනට් ක්‍රමයකදී ශනික තීන්දුව తీරන ගන්න බැරි ඒ නොහැකියාව මෙතනදී තියෙනවා මෙයා ජනාධිපතියන්. ඒක තමයි උතනින් මේ පෙන්නු කරලා තියෙන්නේ. ඊළඟට තියෙන කියන වෙලාව මදි. ලස්සන කතාවක් තියෙනවා ජීවිතය හදාගන්න. මේ කතාව ඉවරන ගාමම එහෙම කට් වෙනවා. මේ කට් වෙනවත් එක්ක මෙන්න හැමෝම ඔයාලට ළමයි ජීවිතය හදාගන්න තියෙන අවස්ථාවල් මේ. ඒ නිසා ඒව මගහරව ගන්න එපා. තමන්ගේ අරමුණක් වෙනුවෙන් තියෙනවා නම් ඒ සියල්ල අප කරලා තමන් ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න. අය අරමුණු වෙනුවෙන් මහන්සි වෙන පිරිස තමයි ජයගන්නේ. හැමතිස්සෙම කියන දේවල් නෙමෙයි ඌව. ඇත්තරම ළමයි ওই කාලෙදි තේරෙන්නේ නැහැ තමන්ට තමන් කරන දේ මොකක්ද කියලා. තමන්ගේ හිත එක එක දේවල් වලට වහල් වැටිලා මුලා වෙලා තියෙන්නේ, මුවා වෙලා. තමන්ට ඇත්ත යථාර්ථය මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි පසු කාලෙදිම අවුරුදු 20 25 ගිහිල්ලා තමයි තේරෙන්නේ.
එතකොට තමයි ඔය අවුරුදු 30 40 ගිහිල්ලා උසස් පෙළ කරන්න ඉන්නේ සමහරු. ඒවල වටිනාකම තේරෙන්නේ. මේ හැම දෙයකින්ම ජීවිතේට ගන්න දෙයක්. අපි ටික කාලයක් හම්බෙන්නේ. තව මාස 8යි මාවත් එක්ක ඔයාලා ඉන්නේ. ඒ ඉන්න ටික කාලේ හරියට ඉන්නේ. පුංචි බීජයක් පැලපෙන්නේ සත්ත නැතුව රහසේ. එහෙම හැදුණු රෝස ගහකින්නුනත් ලොකු ශබ්දයක් ඇහෙන්නේ ඒක කඩන් වැටෙනවා නම් විතරයි. ඉතින් කෙනෙක් අරමුණට යන්න කලින් සද්ද දානවා නම් එයා වැටෙන්න ළඟයි. ඒ නිසා සත්ත නැතුව වැඩ කරන්න. එතකොට කිසි කෙනෙක් දන්නේ නැහැ කොයි වෙලාවටද ඔබට ඇටැක් කරන්න ඕනේ කියලා. මලක් වුණත් හැදෙන්නේ ඉර එළියෙන් වැස්සෙන් මිසක් අකුණු සද්දෙට නෙවෙයි. ලෝක ප්‍රසිද්ධ රූමි එක තැනකදී එහෙම කියලා තියෙනවා. ඔබේ ප්ලෑන්ස් හැමතිස්සෙම මිනිසුන්ට කිය යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔබ ළඟම එන ඔබේ විශිෂ්ට ප්‍රතිඵලවලට කතා කරන්න අවස්ථාව දෙන්න. නිව්යෝක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳව මහාචාර්ය ජර්මනු ජාතික පීටර් ගොල්විට්සර් සහ ඔහුගේ කණ්ඩායම 2009 දී අරමුණු කල්තියා ප්‍රසිද්ධ කිරීම සහ අභිප්‍රේරණය පිළිබඳව පර්යේෂණයක් පවත්වනවා. ඔවුන්ගේ නිගමනයට අනුව අරමුණක් කල්තියා ප්‍රසිද්ධ කිරීම පැහැදිලිවම ඔබේ අභිප්‍රේරණය අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔබ ශාස්ත්‍රයට අලුත් කෙනෙක් නම් ඔබේ අරමුණ ගැන ඔබට ලැබෙන ඍණාත්මක ප්‍රතිචාර ඔබේ ආත්ම විශ්වාසය විනාශ කරනවා. ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු රූපවාහිනී වැඩසටහන ඩොක්ටර් පිල් මෙහෙවන ෆිලිප් කැල්වින් මැක්ග්‍රෝ එක තැනකදී කියනවා නිහඬ වෙන්න තියෙන අවස්ථාවන් කවදාවත් මගහැර ගන්න එපා කියලා. ඉතින් අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් වැඩ කරන්න. අම්මිහිරි අතීතයේ මැද්දෙන් දැවැන්තයෙක් වගේ ඉදිරියට යන්න. ෆෝන් එක බලන්න අමතක වෙන තරමට වැඩ කරන්න. ඔබ ගැන හැමදේම මිනිස්සු දැනගන්න අවශ්‍ය නැහැ. පෞද්ගලිකත්වය තමයි පවර් එක. මිනිස්සු නොදන්නා දෙයක් විනාශ කරන්න මිනිස්සුන්ට බෑ. good luck. එහෙනම් ළමයි ඔහොම වෙන්න.